ආයුබෝවන් එහෙනම් අපි පටන් ගමු අද පාඩම. ඒතර දැන් අපි ගිය සතියේ කතා කරමින් හිටියේ සංඛ්‍යා පාඩම. ඒ කියන්නේ දැන් මේ මම ඕනනේ කිව්වා කම්බයින්ඩ් මැත්ස් වල තියෙන පළවෙනි පාඩම තමයි සංඛ්‍යා පාඩම. ඒතර දැන් ඒක මම අද ඉවර කරනවා. ඒ කියන්නේ ඒක ලොකු පාඩමක් නෙමෙයි. දවස් දෙකකින් කරන්න පුළුවන් පාඩමක්. ඒතකොට ඒක අද ඉවර වෙනවා සංඛ්‍යා පාඩම. හරි. ලබන සතිය පටන් ගන්නවා ශ්‍රිත පාඩම. හරිනේ එහෙම තමයි යන්නේ. හරි. එතකොට දැන් මම ඔයාලට නැවත පොඩ්ඩක් මතක් කරන්නම් දැන් අපි මේ සංඛ්‍යා පාඩමේ යටතේ මොනවද ඉගෙන ගත්තේ කියලා. හරි මේ සංඛ්‍යා කියන පාඩමේ යටතේ මොනවද අපි කතා කරගත්තේ කියලා. අපි විවිධ සංඛ්‍යා කුලක මුල ඉඳන් හඳුන්වාගෙන ආවා. පැහැදිලිද? ඒතර ඒ යටතේ මුලින්ම අපි කතා කරේ ප්‍රකෘති සංඛ්‍යා කුලකේ. ප්‍රකෘති සංඛ්‍යා කුලකය. ඒතර ප්‍රකෘති සංඛ්‍යා කුලකය අපි අංක නිකලේ මෙන්න මේ විදිහට natural numbers කියන. හරි. ඒතර අපි කිව්වා එකදී ශූන්‍ය ඇතුළත් ගණන සංඛ්‍යා කුලකයට අපි කියනවා කියලා මොකක්ද? ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියලා. ඊළඟට අපි අර්ථ දක්වගත්තා නිකිල කුලකය කියන එක. නිකිල කුලකය. නිකිල කුලකය. ඒතර නිකිල කුලකය අපි අර්ථ දැක්වේ මේ ආකාරයට. ඒ අපි කිව්වා ධන සහ ඍණ පූර්ණ සංඛ්‍යා සහ ශූන්‍ය ඇතුළත් කුලකයට අපි කියනවා කියලා නිකිල කුල. ඒතර අපි පටන් ගන්නේ අඩුම ඉලක්කමෙන් කියලා කිව්වා. ඒතර ඍණ අනන්ත ඉඳන් ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඔය ආකාරයට ධනානන්තය දක්වා සංඛ්‍යා කුලකයට අපි කියනවා කියලා කිව්වා නිකිල කුලකය කියලා. හරි නේද? ඊළඟට මේ නිකිල කුලකයේත් අපි කුලක කීපයක් ගැන කතා කරා. එකක් තමයි ඉසෙට් ධන කියලා. ඒතර මේකේ අපි කිව්වා ධන නිකිල කුලකය කියලා. ඒතර ඒකේ තියෙන්නේ ධන සංඛ්‍යා විතරයි. 1 2 3 ඔය විදිහට. ඊළඟට ඉසෙට් ධන බිංදුව කියලා එකක් අපි අර්ථ දැක්වුවා. ඒතර ඒකේ තේරුම ශූන්‍යද ඇතුළත් මොකක්ද ධන නිකිල කුලකය. ඒතර බිංදුව 1 2 3 ඔය විදිහට තමයි ඉසෙට් ධන බිංදුව. ඊළඟට ඉසෙට් ඍණ කියලා එකක් අපි අර්ථ දක්වගත්තා. ඒතර ඒකේ තේරුම ඍණ පූර්ණ සංඛ්‍යා ටික. ඒතර ඒක පටන් ගන්න අපි ඍණ අනන්තේ ඉඳන් ඍණ 3 ඍණ 2 ඍණ 1 ඔය විදිහට. ඊළඟට ඉසෙට් ඍණ බිංදුව කියලා කුලකයකුත් අංකණය කරගත්තා. හරිද? ඉසෙට් ර්ණ බිඳුව කියලා. ඒකේ තිබුණේ ඍණ අනන්තේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ඔය විදිහට. ඔය විදිහට ඒ කුලකයේ අවයව තිබුණා. හරි නේද? ඔය විදිහට අපි නිකිල කුලකයේ අර්ථ දක්ව ගත්තා. ඊළඟට ආපු කුලකය තමයි පරිමේය සංඛ්‍යා කුලකය. පරිමේය සංඛ්‍යා කුලකය. හරි? පරිමේය සංඛ්‍යා කුලකයේ විශේෂ කුලකයක් වුණා. ඒකේ අර්ථ දැක්වීම මේ වගේ සරලව ඉදිරිපත් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හරි? තුන්වෙනි කුලකය. පරිමේය සංඛ්‍යා කුලකය. පරිමේය සංඛ්‍යා කුලකය. හරි. ඒතර මේ පරිමේය සංඛ්‍යා කුලකයේ අපි අර්ථ දැක්වේ Q අකුරේ. මෙහෙම ඉරි කැලක්. හරි Q අකුරේ මේ විදිහට ඉරි කැලක් ගහලා තමයි අර්ථ දැක්වේ. ඒතර ඒකේ තිබුණේ අපි අර්ථ දැක්වේ මෙන්න මෙහෙම p බෙදීම q කෙසේ දෙයක් p, q it ඉසේ. ඒ කියන්නේ p සහ q කියන්නේ නිකිල ඉලක්කම් දෙකක්. ඒ වගේම q කියන එක නා බිඳුව වෙන්න බෑ. හරිනේ? හරය බිඳුවක් වෙන්න බෑ. ඒ වගේම p සහ q ට පොදු සාධක නැහැ කියලා. පොදු සාධක නොමැත කියලා. ඔය විදිහට අපි අංකණය කරගත්තා මොකක්ද පරිමේය සංඛ්‍යා කුලකය. හැබැයි අපි කිව්වා පරිමේය සංඛ්‍යා කුලකයේ අංකය මේ වගේ ඒවා. හරි 5 බෙදීම 2. මේක පරිමේය සංඛ්‍යාවක්. 4 බෙදීම 8 මේක සුළු කරලා තමයි අපි පරිමේය සංඛ්‍යාව හදාගන්න ඕනේ. ඒතර මට ආවේ මේක කැපුණාම භාගයයි කියලා. ඔය වගේ. ඒ වගේම හරේ එකයට බිඳුව වෙන්න බෑ කියලා අපි කිව්වා. ඒ කියන්නේ එකයට නෙමෙයි කීයට බිඳුව උනත් වෙන්න බෑ. අපි කිව්වා ඒකට අර්ථ නොදැක්වේ කියලා. හරිනේ? හරේ බිඳුවක් වුණා අපි මේවට කියන්නේ අර්ථ නොදැක්වේ කියලා. අර්ථ නොදැක්වේ. හරිද? ඔය ආකාරයට අපි පරිමේය සංඛ්‍යා කුලකයේ අර්ථ දක්ව ගත්තා. හරිද? ඒ අනුව අපි පරිමේය සංඛ්‍යා කුලකයේ ඒතර භාග සංඛ්‍යා විදිහට කතා කරා. ඒතර එතෙන්දී අපි අන්තිමටම කතා කරගත්තා. මොකක්ද? පරිමේය සංඛ්‍යාව නැත්නම් භාග සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා. නැත්නම් පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවල දශමක නිරූපණය කියන එකක් කතා කරා. දශමක නිරූපණය. හරිද? එතකොට ඒක අපි කොටස් දෙකකට වෙන් කරගත්තා. එකක් තමයි අන්ත දශම කියලා. අන්ත දශම. අනිත් එක තමයි මොකක්ද? සාමාවර්ත දශම කියලා.
හරි පරිමේය සංඛ්‍යාව කොටස් දෙකකට වෙන් කරගත්ත එකක් තමයි අන්ත දශම අනිත් එක මොකක්ද සාමාවර්ත දශම. එතකොට දැන් අපි අන්ත දශම ගැන කතා කරා. මේ සාමාවර්ත දශම ගැන තමයි කතා කරමින් හිටියේ. ඒත් අපි උදාහරණ කීපයක් කතා කරා ඒකෙදි අපි කිව්වා මෙන්න මේ වගේ ඉලක්කම් 4 බෙදීම 11 වගේ එකක්. මේක සාමාවර්ත දශමයක්. 3යි 6යි 3යි 6යි ඔය විදිහට ලියවෙන්නේ. එතකොට මට මේක කෙටියෙන් අංකණය කරගන්න පුළුවන් කියලා මම කිව්වා මෙන්න මේ විදිහට. අර මේ රිපීට් වෙන ඉලක්කම් දෙකේ උඩින් තිත් තියලා ඔය විදිහට අපිට පුළුවන් කියලා කිව්වා මොකක්ද මේක අංකණය කරගන්න. හරි. ඔය විදිහට තමයි අපි මේ සාමාවර්ත දශම අංකණය කරේ. ඊළඟට අපි කතා කරා මේ සාමාවර්ත දශමයක් භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කියලා එකක්. හරි. සාමාවර්ත දශම මෙතන තමයි අපි නතර කරේ. භාග සංඛ්‍යාව බවට පරිවර්තනය. හරි. සාමාවර්ත දශම භාග සංඛ්‍යාව බවට පරිවර්තනය කියලා එකක් අපි කතා කරා. හරි නේද? එතෙන්දී අපි කතා කරා දැන් උදාහරණ කීපයක් මම එක උදාහරණයක් කතා කරා. මම මේ උදාහරණ දෙක තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? පළවෙනි උදාහරණයක් කතා කරා මම ඉස්සත් ඒක පැහැදිලි කරා. දැන් මේ දෙවෙනි උදාහරණේ මම මෙන්න මේක ගන්න 0.245 යන්න භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. මේක තමයි ගන්න 0.245 උඩින් තිත් තියලා තියෙනවා. හරි. මේක භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා. භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා. හරි නේද? හරි. දැන් මම ඔන්න මේක පැහැදිලි කරන්න යන්නේ ඔයගලන්ට කොහොමද මේ වගේ ඉලක්කමක් භාග සංඛ්‍යාවක් විදිහට අපි දක්වන්නේ කියලා. හරි නේද? බලන්නකොට. හරි. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මම මේ ඉලක්කම ගන්නවා x කියලා. 0.245. හරිද? මේ ඉලක්කම මම ගන්නවා x කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ a ඉලක්කම. දැන් මෙතන මේක අපි තේරෙන භාෂාවෙන් ලියා ගන්නවා ඊළඟට. මොකද්ද කොහොමද තේරෙන භාෂාව කියන්නේ? මෙන්න මේ තිත් තියලා තියෙන කොටස සම්පූර්ණයෙන්ම රිපීට් වෙන එක තමයි මේ සාමාවර්ත දශම වලදී වෙන්නේ. එතකොට මම මේක ලියා ගන්නවා 2.45යි ආයි 2.45යි 2.45යි ඔය විදිහට. මම මේක අංක 1 කියලා ගන්නවා. හරිද? අංක 1 කියලා ගන්නවා. දැන් මම කරන්නේ මෙන්න මේ රිපීට් වෙන එක සෙට් එකක්. මේ රිපීට් වෙන එක සෙට් එකක් වමට ගන්නවා. හරිද? රිපීට් වෙන එක සෙට් එකක්ම වමට ගන්නවා. හරි? එතකොට මේ එක සෙට් එකක් වමට ගන්නවා මම දශම ඉලක්කම් 3ක් යන්න එපා මේ. එතන දශම ඉලක්කම් 3ක් යනවා කියලා කියන්නේ මම මේ එක වැඩි කරන්න ඕනි 1000යි. නේ දශම ඉලක්කම් 3ක් එහා පැත්තට යවනවා කියන්නේ මම එක වැඩි කරන්න ඕනි 1000යි. එතන මෙතන එනවා 1000යි x. මේ දශම ඉලක්කම් 3 වමට එනවා 2.45යි. මෙතන ලියනවා 2.45යි 2.45යි ඔය ආකාරයට. අංක 2. හරිනේ අංක 2. දැන් මම මොකද කරන්නේ? මේ දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. පැහැදිලිද? එතකොට මට එන්නේ මොකද්ද? මෙතනින් 1000න් එකක් ගියාම 999x කියලා එනවා මේ පැත්ත. මේ පැත්ත මේ 245න් බිඳුවක් අඩු වුණාම එනවා 245යි කියලා. ඊළඟට මේ මෙන්න මේ දශම ඉලක්කමෙන් එහා පැත්තේ තියෙන සෙට් කැපෙනවා මේ ඔක්කොම කැපෙනවා. හරි? ඒක නැති වෙලා යනවා. මම දෙපැත්තම මේ 999 බෙදුවොත් මට උත්තරයක් එනවා 245 බෙදීම 999යි කියලා. දැන් ඔයගලන්ට මේකේ පොදු සාධක තියෙනවා නම් ඒ පොදු සාධක ඉවත් කරලා ලියන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි පොදු සාධක තියනවාද කියලා බලාගන්න. දැන් මේක ඔයගලන්ට පේනවා මේකේ පොදු සාධකයක් තියෙනවා නම් තුනේ ඉලක්කමනේ තියෙන්නේ. ඒක තුනේ ඉලක්කම පොදු සාධකයක්ද කියලා බලාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ යට තියෙන සංඛ්‍යාව නම් තුනෙන් බෙදෙන බව ඔයගලන්ට පේනවා. හැබැයි මේ උඩ තියෙන සංඛ්‍යාව තුනෙන් බෙදෙනවද නැද්ද කියලා අපිට හරියටම හිතා ගන්න බෑ. අපි කරන්නේ මේ ඉලක්කම් ටික එකතු කරලා බලනවා. හරි. ඒතර මෙතන 2යි 4යි 6යි 5යි 11යි. ඒ එකතු වෙලා එන ඉලක්කම තුනෙන් බෙදෙනවා නම් පමණයි මේ ලියලා තියෙන ඉලක්කම තුනෙන් බෙදෙන්නේ. පැහැදිලි නේද? හරි. ඒතර එකතු වෙලා එන ඉලක්කම 6යි 5යි 11යි. ඒතර 11 තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ ලියලා තියෙන ඉලක්කම තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේක තවදුරටත් මට සාධක වෙන් කරගන්න බෑ. පොදු සාධක ඉවත් කරන්න බෑ. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ ඕක තමයි. හරි 245 බෙදීම 999. පැහැදිලි නේද? හරි. ඒතර මොකද අපි කරේ? අපි කරේ මේ අපිට මේ භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා කියන ඉලක්කම ගත්තා 2යි 4යි 5යි උඩින් 32ක් තියලා ඊළඟට ඒ රිපීට් වෙන සෙට් එක ලියා ගත්තා. ඊට පස්සේ මේ රිපීට් වෙන සෙට් වලින් එකක් වමට ගත්තා මේ. රිපීට් වෙන සෙට් වලින් එකක් වමට ගත්තා.
ඊට පස්සේ මේකෙන් මේක අඩු කරා. ඒතර ඔයගොල්ලන්ට මෙතනින් එනවා 999x කියලා. මේකේ මෙතන මේ කෑල්ල එනවා. ඊටු ටික මොකක් වෙලා යනවද? කැපිලා යනවා. පැහැදිලිද? ඒතර ඔයගොල්ලන්ට මේක මේ පැත්තට බෙදා ගන්න පුළුවන්. ඒතර x කියන මම මේ ගත්ත ඉලක්කම එන්නේ 245 බෙදීම මොකද්ද? 999 කියලා. හරි. අපි එහෙනම් මෙතනින් පටන් ගමු. ඒතර මේ මාතෘකාව මම ගිය සතියේ දාගත්තා. එක උදාහරණයක් අපි කතා කරා ගිය සතියේ. ඒතර මේ දෙවෙනි උදාහරණය අපි මේක අංක 2 කියලා දාලා අපි ලියනවා. හරි. Lagi vidihan na. ඉක්මනට ලියා ගන්න. එලා මාක කොටසට නේද? හා. දැන් මම තව උදාහරණයක් ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. ඒතකොට දැන් රිපීටර් සෙට් එක වැඩි නම් හැබැයි මේ සෙට් එකක්ම ගන්න ඕනේ වමට. හරිනේ. ඒක තමයි අපි සාමාවර්ත දශමයක් භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන ක්‍රමය. ඊළඟට හිතන්නකෝ මෙහෙම මම තව උදාහරණයක් ගන්නම්. අංක 3 හරි. මම මේ මාතෘකාවත් මම හරි. අංක 3 හරි උදාහරණය 1.32.56 යන්න
භාග සංඛ්‍යාවක් බවට නැත්නම් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. මේක තමයි ගන්න. දැන් මේකේ තව පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ බලන්නකො. දැන් මම මේක x කියලා ගන්නවා. 1.32 5යි 6. හරිනේ. දැන් හැබැයි මේකේ රිපීට් වෙන්නේ 5යි 6. මේ උඩින් ටික කියලා දෙන්නේ 5යි 6ට නෙමෙයි. මේවා රිපීට් වෙන්නේ නැහැ. 1.32 5යි 6 මෙන්න මේ දෙක තමයි රිපීට් වෙන්නේ. දැන් මම මේක තේරෙන විදිහට ලියාගත්තොත් මෙහෙම තියෙනවා. 1.32 5යි 6යි 5යි 6යි 5යි 6යි ඔය විදිහට යනවා. හරිනේ. පැහැදිලිද? හා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ රිපීට් වෙන සෙට් එකකට කලිනුත් ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් අපි පළවෙනියට කරන්නේ ඒ රිපීට් වෙන සෙට් එකට කලින් තියෙන ඉලක්කම් දෙක තියෙනවා නෙමෙයි. ඒ ඉලක්කම් දෙක වමට ගන්නවා ඕනේ. ඒ රිපීට් වෙන සෙට් එකට කලින් තියෙන ඉලක්කම් දෙක වමට ගන්න. හරිනේ. ඊට මම ඒක විතර වමට ගන්න මේ ඉලක්කම් දෙකක් වමට ගන්න නම් මම කීයද වැඩි කරන්න ඕනේ? 100 වැඩි කරන්න ඕනේ. ඊට මට එනවා 100යි x. මේ දෙන වමට එනවා 132.5යි 6යි 5යි 6යි ඔහොම යන්නේ. මම මේක ගන්නවා අංක 2 කියලා. හරි අංක 2 කියලා. දැන් මම කරන්නේ නැවත දැන් මේ රිපීට් වෙන සෙට් එක කලින් හිටපයින අපිට ගත්තේ නැවත මම රිපීට් වෙන සෙට් එක පුදුමකට ගන්න. ආයි ඒතර මේකෙන් ගන්නෑ. දැන් මේ රිපීට් වෙන සෙට් එක කලින් සෙට් එක අපිට ගත්ත එකක් තියෙනවනේ. ඒකෙන් ආයි රිපීට් වෙන සෙට් එක පුදුමකට ගන්න. ඒතර මම 2 වැඩි කරනවා නැවත කීයද? 100. ඒතර 100යි ඒතර 10000යි. x 5යි 6 මේ පැත්ත දෙනවා 132යි 5යි 6යි ඔය විදිහට යනවා 3 හරියට මම ඒක ගන්නවා අංක 3 කියලා. දැන් මම මේ 3ෙන් 2 අඩු කරනවා 3ෙන් 1 එහෙම නෙවෙයි ඈ. ඒතර අඩු කරන්න බෑ 3ෙන් 1 අඩු කරන්න ගියොත් අඩු කරගන්න හම්බෙන්නේ නැහැ. 3ෙන් 2 අඩු කරනවා. ඒතර 10000න් 100ක් අඩු වුණාම 9900යි. හරි. මෙතන 13256 132ක් අඩු කරන්න ඕනේ. කොට 4යි 2යි 1යි උණු 13124යි. මේ බලන්න මේවා දැන් ආයි මොනවද වෙන්නේ? 5යි 6යි කැපිලා යනවා ගානට. මේ 3ෙන් 1 අඩු කරා නම් එහෙම වෙන්නේ නැහැ. මොකද 3ෙන් 1 අඩු කරා නම් මෙතන 3යි 2 මෙතන 5යි 6 අඩු වෙන්නේ නැහැ. පැහැදිලිද? අඩු වෙන්නේ නැහැ. ඒතර දැන් හැබැයි 3ෙන් 2 අඩු කරනකොට මේ 5යි 6යි කැපිලා යනවා. අපිට මේක මේ පැත්තට බෙදුවොත් x සමාන වෙනවා 13124 බෙදීම 9900. ඔය ඉතින් හරිනේ. දැන් මේක මට තවදුරටත් සුළු කරගන්න පුළුවන් නම් මම සුළු කරගන්න ඕනේ. හරි. ඊට මට මේක නම් ටිකක් සුළු කරගන්න පුළුවන් වගේ පේනවා. මම ඒක නිසා සුළු කරගන්නවා. හරිනේ. කීයද? මෙතන 3ෙන් බෙදනවද මේක? 4යි 5යි 7යි 3ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 2ෙන් 4ෙන් වගේ බෙදෙන්නේ. අපි 4ෙන් බෙදලා බලමු. 4 × 3 12යි. එකක් ඉස්කෝලේට 4 ඒවා 2යි 8යි. 20ට 8යි 1යි. මෙතන 4 ඒවා 2යි. 19ට 4 ඒවා 4යි 16යි. 30ට 4 ඒවා 7යි 28යි. ඔයගොල්ලන්ට එන්නේ 3281 බෙදීම 2475. ඔන්න ඔයගොල්ලන්ට උත්තරයක් එනවා. පැහැදිලිද? 3281 බෙදනවා 2000. ඒතර මේ මෙන්න මේ දශම ඉලක්කම නැත්නම් මෙන්න මේ 1.3යි 2යි 5යි 6යි රිපීට් වෙන එක. මෙන්න මේ ඉලක්කම සමාන වෙනවා කීයටද? 3281 බෙදීම 2475ට. මේක සුළු කරලා ගත්තා. පැහැදිලි නේද? හරි. ඔන්න අපේ භාග සංඛ්‍යාව. ඒතර මේක තමයි සාමාවර්ත දශමය. ඒක භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම ඔය විදිහටයි එන්නේ. පැහැදිලි නේද? හරි. අපි යමු.
මේ දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ගණන් ටික හදනවාද දැන් ඔයගලන්ට මම ටියුට් එකක් දීලා තියෙනවා ඒ ටියුට් එකේ 13 වෙනි පිටුවේ 13 පිටුව හරි 7 වෙනි ගානේ හරි ටියුට් එකේ 13 වෙනි පිටුවේ 7 වෙනි ගානේ මම මේ කියන කොටස් ටික විතරක් හදන්න 1 2 4 5 7 සහ 8 හරි 7 සහ 8 ටියුට් එකේ 7 වෙනි ගානේ 1 2 4 5 7 සහ 8 හරි ඔයගොල්ලෝ ගාව ඇති ටියුට් එක දැන් PDF එකක් හරි ඒ ටියුට් එක පාවිච්චි කරන්න වෙනවා දැන් ඒතර ඒ ටියුට් එකේ 1 2 4 5 7 සහ 8 කියන ගණන් ටික අපි හදමු ඒකේ පළවෙනි කොටස මම චුට්ටක් කියලා දෙන්න. දැන් මේ පළවෙනි කොටසේ තියෙන්නේ ඔයගලන්ට මෙන්න මේ දශම ඉලක්කම 0.25. දැන් මේක සාමාන්‍ය දශමයක් නෙමෙයි. ඒක අන්ත දශමයක්. ඒක ඉවර වෙනවා නේ. ඒතර අපි ගන්න ඒකත් x කියලා ගන්නකො. දැන් මේක නාගේ ඔයගොල්ලෝ දන්නවා. ඒතර මේක මම මේ දශම ඉලක්කම් මේ අන්ත දශමයක් නම් මම කරන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ දශම ඉලක්කම් ටික පන්නනවා. හරි. ඒතර මේ දශම ඉලක්කම් දෙකයි. ඒතර මම ඒක පන්නන්න නම් මම කීයෙන් වැඩි කරන්න ඕනේ? 100 වැඩි කරන්න ඕනේ. ඒතර ඒක එන්නේ 25යි. ඊළඟට මේක මේ පැත්තට බෙදෙනවා. එච්චරයි. අන්ත දශම වලදී හරිම ලේසි. මේක සුරු කරාම ඔයගලන්ට ඒක කීයේ කියලාද? 4න් 1යි කියලා. දුර දශම 2.5 කියන්නේ 4න් 1යි කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි අපි කරන්නේ සාමාන්‍ය ක්‍රමය ඔක තමයි. මොකද කරන්නේ? අන්ත දශමයකදී කරන්නේ මේ සියලුම දශම ඉලක්කම් ටික පන්නන්න කීයද වැඩි කරන්න ඕනේ කියලා බලලා ඒකෙන් වැඩි කරලා දෙපැත්තම එම ගානේ බෙදා ගන්නවා. එතකොට අපිට අවශ්‍ය භාග සංඛ්‍යාව වෙනවා අන්ත දශම වලදී. ඒතර මම පළවෙනි කොටසේ දෙකම දීලා තියෙන්නේ අන්ත දශම. ඊටු ඒවා තමයි මොනවද? සාමාවර්ත දශම දීලා තියෙන්නේ. හරි. අපි කරගෙන යන්න බලන්න. හරි. පොඩි වෙලාවක් කරා. ටියුට් එක හම්බෙච්ච නැති ඇයිද මම PDF එක හැමතැනම group වලට දාලා ඇත්තේ කමක් නැහැ මම ඔයගලන්ට මේ ගණන් ටික මේ කියන ගණන් ටික දාන්නකො මෙතන හරි මෙතනින් මම ලියන්නම් හරිද පේනව නේද 1 එන්නේ මේ 0.25 හරිනේ 2 0.08 ඒතර මේ හම්බෙච්ච නැති දරුවෝ මට පොඩි මැසේජ් එකක් දාන්න. ඒතර මම ඔයගලන්ට PDF එක දෙන්නම්. හරිද? හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා. ඊළඟට 4 කියන්නේ 0.6යි 3 මේක සාමාවර්ත දශමයක්. ඊළඟට 5 0.4යි 1යි 2 සාමාවර්ත දශමයක්. ඊළඟට 7 ඊළඟට 8 12.4යි 2යි 5යි. එතන මේකේ 2යි 5 තමයි රිපීට් වෙන්නේ. මේකේ මේ සෙට් එකම මේකේ සෙට් එකම මේකේ 5 විතරයි රිපීට් වෙන්නේ.
ඔයගොල්ලෝ හදාගෙන යනවා මමත් එනිසාරේ හදනවා මමත් පිළිවෙලට හදාගෙන එනවා ඔයගොල්ලෝ හදාගෙන යන්න අංක 2 එතකොට මේක මම එක කියලා ගත්තොත් මේකෙත් අන්ත දශමයක් මේක දශම ඉලක්කම් ලියලා ඉවර වෙන එකක් මේ එහෙනම් මට ඒකත් පුළුවන් අර වගේම කරන්න මට මොකද කරන්න පුළුවන් මේ දශම ඉලක්කම් එක පන්නන්න පුළුවන් මම එතකොට මේක 100ෙන් වැඩි කරන්න මේක පෙන්නුවම එන්නේ 8යි කියලා. ඒතර x එන්නේ 8 බෙදීම 100යි කියලා. ඒතර ඔයගලන්ට පේනවා මේක දෙපැත්තම 4න් උඩයි යටයි දෙකම 4ෙන් බෙදන්න පුළුවන්. මෙතන 4 ඒවා 2යි මෙතන 4 ඒවා කීයද? 25යි. ඔයගලන්ට එන්නේ උත්තරේ 2 බෙදීම කීයද? 25යි කියලා. ඔන්න භාග්‍ය ඉලක්කම කොහොමද පරිවර්තනය කරන්නේ? හරිද? 0.08 භාග්‍ය ඉලක්කම කොට පරිවර්තනය කරනවා.
එතකොට 3 4 වෙනි කොටස. එතකොට මම ටියුට් එකේ 4 වෙනි කොටස. මේ ටියුට් එක හම්බෙච්ච නැති අය මට මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දානවද? 076යි 86යි 10යි 728ට. හරි. 076යි 86යි 10යි 728ට. හරි. මට WhatsApp message එකක් දාන්න. 2023 පන්තියේ ටියුට් එක හම්බුනේ නැහැ කියලා. එතකොට මම ඔයාලට ටියුට් එක දාන්නම් PDF. හරිද? හරි. 076යි 86යි 10යි 728ට. හරි. හරි. දැන් හතරවෙනි කොටස. එතන මම ගන්නවා මේක මොකක්ද? x කියලා ගන්නවා 0.30 කීයද? 6යි 3. එතකොට මේක සාමාවර්ත දශමයේ උඩින් තිත් තියලා තියෙන්නේ. මේ සෙට් එක රිපීට් වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. හරිනේ. එතකොට මම ලියා ගන්නවා මේක අපිට තේරෙන විදිහට. එතකොට 6යි 3යි 6යි 3යි 6යි 3යි ඔය විදිහට. දැන් එතකොට රිපීට් වෙන සෙට් එකක් වමට ගන්නවා. එතකොට රිපීට් වෙන සෙට් එක මේකයි. එතකොට ඒක වමට ගන්න නම් මම කීයෙන් වැඩි කරන්න ඕනද එක? c වැඩි කරන්න ඕන. හරි. එතකොට වමට ගත්තාම මෙතන කියනවා c යි x. මෙතන කියනවා 63ක්. ආයි 6යි 3යි 6යි 3යි මොකක්ද යනවා. මේක අකට දෙක. මම දෙකෙන් එක අඩු කරනවා. එතකොට දෙකෙන් අඩු කරාම මෙතන කියනවා 99යි x. මෙතන කියන්නේ 63යි කියලා. මේක කැපෙනවා මේ. එතකොට මේක මේ පැත්තට බෙදුවොත් 63 බෙදීම 99 කියන්නේ. මේක 3ෙන් බෙදෙනවා නේ. 3ෙන් බෙදුවම එනවා මට මෙතන 21යි මෙතන 30 තවත් 3ෙන් බෙදෙනවා. එතකොට 7යි 11. උත්තරේ කීයද? 7 බෙදීම 11. ඔන්න හතරවෙනි කොටසට උත්තරේ කීයද? 7 බෙදීම 11යි. 7 බෙදීම 11යි.
ඊළඟට පස්වෙනි කොටස. එතකොට මේක මොකද්ද? අපි x කියලා ගමු. 0.412 මේක තමයි රිපීට් වෙන්නේ. හරිනේ ඔක තමයි රිපීට් වෙන්නේ. එතකොට මම ඒක ලියාගත්තොත් මට එන්නේ මෙහෙම 0.412 මේ 4 සහ 2 ගාන පිට තිත තියලා තියෙන්නේ. ඒ සෙට් එකම රිපීට් වෙනවා නේ. එක. දැන් මේ රිපීට් වෙන සෙට් එකක්ම වමට ගන්න ඕනේ මේ. ඒක තමයි නීතිය. රිපීට් වෙන සෙට් එකක්ම වමට ගන්නවා. හරිද? එහෙනම් මම මොකද කරන්න ඕනේ? මම මේක වැඩි කරනවා 1000. මේ රිපීට් වෙන සෙට් එකක්ම වමට ගන්නවා. හරි? එතකොට 1000ක් එනවා මේ පැත්තට. මේ පැත්තට මේ ටික වමට එනවා. එතකොට ආයෙ එන්නේ 4 1 2 ඔය විදිහට එනවා. දැන් මම දෙකෙන් එක අඩු කරනවා. මෙතන කරා 999x. හරි. මෙතන එන්නේ 4යි 1යි 2. මේ ටික නැවත මොකක් වෙලා යනවද? දැන් ආයි මේ ටික අඩු කරනකොට මොකද වෙන්නේ? මේ 412 බිඳුවක් නේ අඩු වෙන්නේ. එතකොට 412 එනවා. මේ සෙට් කැපිලා යනවා. ඔච්චරයි එන්නේ. x එන්නේ එතකොට 412 බෙදීම 999. ඒතර මේක තුනෙන් බෙදෙන්නේ නැහැ. 412 කියන්නේ තුනෙන් බෙදෙන සංඛ්‍යාව නෙමෙයි. ඒතර අපි ඕනෙම වෙලාවක තුනෙන් බෙදෙන සංඛ්‍යාවක්ද කියලා චෙක් කරගන්නේ මේ අපි ලියලා තියෙන ඉලක්කම් ටික එකතු කරලා බලන්න. අතන මේ ඉලක්කම් ටික කීයද? 4 1 5යි 5යි 2යි 7යි. 7 කියන එක නා තුනෙන් බෙදෙන්නේ නැත්තම් මේ 412 කියන එක නා අනිවාර්යයෙන්ම කීයද? තුනෙන් බෙදෙන්නේ නැහැ. හරි දැන් මේක මට පේන්නේ තුනෙන් බෙදෙන එක විතර නෙමෙයි. මේක තුනෙන් බෙදෙනවා. හැබැයි උඩ තුනෙන් බෙදෙන්නේ නැති නිසා මේක පොදු සාධකයක් අපිට ඉවත් කරගන්න ක්‍රමයක් නැහැ. පොදු සාධකයක් ඉවත් කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට ওই විදිහට තමයි ලියලා තියන්නේ. 412 බෙදීම 999. පැහැදිලිද? හරි. ඊළඟට 7 වෙනි කොටස. ඒක තියෙන x සමානයි 3.6 1 2 5. 2.5 උඩින් තමයි තිත තියෙන්නේ.
හරිනේ 2.5 උඩේ තමයි තිත තියලා තියෙන්නේ. එතකොට අපි කොහොමද කරන්නේ එතකොට? 2.5 ඒවා තමයි රිපීට් වෙන්නේ. ඒ කියන්නේ තේරුම 2 සහ 5 උඩින් තිත තියලා තියෙනවා කියන්නේ ඒ සෙට් එක තමයි රිපීට් වෙන්නේ. අනිත් මේ 6යි එක රිපීට් වෙන්නේ නැහැ. අපි මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි මොකද්ද? මේ 6යි එක ගන්න ඕනේ වමට. 6යි එක ගන්න ඕනේ වමට. ඒතර ඒ සඳහා මම එක වැඩි කරනවා කීයේද? 100. හරිනේ. ඒතර 6යි එක එනවා වමට. හරිනේ. ඒතර 361යි. 2.5යි 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 ඔහොම යනවා. අංක 2. දැන් නැවත මේ රිපීට් වෙන සෙට් එකකුත් වමට ගන්නවා. හරිනේ. රිපීට් වෙන සෙට් එකකුත් වමට ගන්නවා. එතකොට මම 2 වැඩි කරනවා නැවත 100යි. එතකොට මට එනවා 100යි x. හරිද? එතකොට 10000යි x කියන. එතකොට මේ රිපීට් වෙන සෙට් එකකුත් වමට එනවා. එතකොට 361 25 36125. ආයි 2.5යි 2.5යි ඔහොම යනවා. දැන් මොකද කරන්නේ? අඩු කරනවා. 3ෙන් 2 අඩු කරනවා. මෙතන කරනවා 9900යි x. මෙතන මේකෙන් මේක අඩු වෙන්න ඕන. 36125න් අඩු වෙන්න ඕනේ කීයද? 361. හරි. මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕන. හරිනේ 361. ඒතර පහෙන් එකක් 4යි. 12න් 6ක් 6යි. ඒතර 0යි 10න් 3ක් 7යි. කොහොම එන්නේ? 35764යි. දැන් මේක මේ පැත්තට බෙදා ගන්න පුළුවන්. ඒතර 35764 බෙදීම 9900. 35764 බෙදීම 9000. ඒතර මේක පොදු පද ඔයගලන්ට ඉවත් කර ගන්න පුළුවන්. ඒතර මට පේනවා මේක දෙකෙන් නම් බෙදෙනවා අනිවාර්යයෙන්ම. දෙකේ 1යි 15ට 7යි 17ට 8යි 16යි 16ට 8යි 2යි. මෙතන 9ට 4යි 19ට 9යි 10ට 5යි 4900. ආයි දෙකෙන් බෙදෙනවා නේ. 1යි 3යි 9යි 4යි 1යි. මෙතන 2යි 4යි 7යි 5යි. 13941 බෙදීම 2475. ඔන්න උත්තර. හරිද? 13941 බෙදීම 2475. ඔන්න මෙන්න මේ දශම ඉලක්කම භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම එන්නේ. හරි. 13941 බෙදීම 2475. හරි. අපි හදා.
මම අන්තිම එක හදලා පෙන්නනවා දැන්. සමානයි 12.425 පහ තමයි රිපීට් වෙන්නේ. පහ තමයි රිපීට් වෙන්නේ. හරි. දැන් එතකොට ඔන්න අපි බලමු එතකොට ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට x සමානයි 12.425. එතකොට පහේව තමයි රිපීට් වෙවි යන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ වැඩේ මොකක්ද? හරිද? මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි හරිනේ මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි මේ රිපීට් වෙන්නේ නැති සෙට් එක වමට ගන්න ඕන. රිපීට් වෙන්නේ නැති සෙට් එක 42. ඒක ගන්න මම 100 වැඩි කරනවා. 12යි 4යි 2යි ඊළඟ 5යි 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 කොහොම යන්නේ? ඊළඟට මේ රිපීට් වෙන සෙට් එකක් වමට ගන්න ඕනේ. එතකොට ඒක ගන්න වෙන්නේ 10යින් වැඩි කරලා නේ. එකයිනේ රිපීට් වෙන්නේ දැන්. ඒක ගන්න 10යින් වැඩි කරනවා. එතකොට මෙතන ඉන්නේ 10යි x. එතන 12යි 4යි 2යි 5යි. ආයි 5යි 5යි ඔහොම යනවා. දැන් මම 3ෙන් 2 අඩු කරනවා. 3 ඍණ 2. හරිනේ. 3ෙන් 2 අඩු කරලා. එතකොට මෙතන කරනවා 900යි x. මෙතන 12425න් අඩු වෙන්න ඕනේ කීයද? 12425න් අඩු වෙන්න ඕනේ 1242. එතකොට 3යි 12න් 4ක් 8යි 3ෙන් 2ක් 1යි 1යි 11183. මේක බෙදනවා. එතකොට 11183 බෙදීම 9900. එතන 3යි 11යි 14යි බෙදෙන්නේ. එහෙනම් අපිට මේක තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. 11183 අපි බෙදනවා කීයද? 900. දෙකෙන් බෙදෙන්නේ නැහැ කොහොමද? ඒක තුනෙන් බෙදෙන්නේ නැහැ. හරි එහෙනම් ඔහොම තමයි අපිට තියන්න වෙන්නේ. භාගී ඉලක්කමක් බෙදීම. 11183 බෙදීම 900. හරි. ඉක්මනට හදාගන්න. හරි දැන් එතකොට අපිට දැන් ඊළඟට කතා කරන්න තව දේවල් ටිකක් තියෙනවා. පුතා පැය දෙකයි ක්ලාස් එක තියෙන්නේ. අපි 9:00ට ඉවර කරනවා. හරි? සෝරි 9:00ට නෙවෙයි 10:00ට. 10:00ට. හරි? හරි. දැන් අපි බලමු මේ කතන්දරේ තවදුරටත් ඉස්සරහට යන්න. දැන් මේ සංඛ්‍යා කියන පාඩම අපි ඔයගලන්ට කියා දෙන්න ප්‍රධානම හේතුව තමයි මේ දේවල් ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ ඉස්සරහට යන්න. එතකොට දැන් මේකදී මම ඔයගලන්ට කතා කරලා පෙන්නුවේ කුලක කීපයක් කතා කරා. දැන් අවසාන වශයෙන් අතර වෙලා හිටියේ මොකේද? පරිමේය සංඛ්‍යා කුලකේ. පැහැදිලි නේද? දැන් පරිමේය සංඛ්‍යා කුලකේ කියලා අපි කිව්වේ මොකක්ද? භාග ඉලක්කමක් විදිහට ලියන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවකට අපි කිව්වා මොකක් කියලාද? පරිමේය සංඛ්‍යාවක් කියලා. එහෙමනේ අපි කතා කරේ. එතකොට භාග සංඛ්‍යා කියන්නේ ඉලක්කම් දෙකක බෙදීමක් විදිහට ලියන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යාවක් වෙනවා. හැබැයි එහෙම ලියන්න බැරි ඉලක්කමක් තියෙනවා. හරි? එහෙම ලියන්න බැරි ඉලක්කමක් තියෙනවා. අපි ඒවට කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. අපරිමේය සංඛ්‍යා. අපි මාතෘකාව දාගමු අපරිමේය සංඛ්‍යා කියලා. අපි ඒවට කියන්නේ irrational numbers කියලා. පරිමේය සංඛ්‍යාවලට අපි කියන්නේ rational numbers කියලා. අපරිමේය සංඛ්‍යාවලට අපි කියනවා irrational numbers කියලා. හරි. අපි මාතෘකාව දාගමු අපරිමේය සංඛ්‍යා කියලා. අපරිමේය සංඛ්‍යා. හරි. ඒක මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. දැන් ඒක අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ අතන මොනවද එතකොට? භාග ඉලක්කම් විදිහට ලියන්න බැරි සංඛ්‍යාවට අපි කියනවා මොනවද කියලාද? අපරිමේය සංඛ්‍යා කියලා. එතකොට දැන් ලියා ගන්න මෙහෙම.
p බෙදීම q p බෙදීම q p බෙදීම q ආකාරයට p බෙදීම q ආකාරයට p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. p බෙදීම q ආකාරයට ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. මෙම කුලකය ඒතර මේ කුලකය අපි අංකණය කරන්නේ මෙන්න මේ විදිහට. q ලියලා දැන් අර වගේම q dash හරි මෙතන ඉරි කැලක් ගහන්න ඕනේ මේකේ. හරි q dash විදිහට තමයි අංකණය කරන්නේ. ඒතර මෙම කුලකය q dash මගින් අංකණය කෙරේ. q dash මගින් අංකණය කෙරේ. හරි දැන් අපි බලමු මේ අපරිමේය සංඛ්‍යා අතර මේ කුලකයේ අපි කුලක අංකණයක් විදිහට ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද හේතුව ඒකට අපිට ලියන්න දෙයක් නැහැ කුලක අංකණයක් විදිහට. දැන් මේ මොනවාද මේ අපරිමේය සංඛ්‍යා කියලා බලමු පොඩි උදාහරණ කිහිපයකින්. මෙන්න මේ වගේ උදාහරණ. මූල 2 මූල 3 හරි ඍණ මූල 2 ඒතර ධන හෝ ඍණ හරි මෙන්න මේ වගේ වර්ග මූල ගණන් ඒ වගේම 5 දැන් ඔයගොල්ලෝ 5 කියලා ඕලෙවල් කාලේ ඉගෙනගෙන තියෙන්නේ 22 බෙදීම 7යි කියලා. ඔහොමනේ. ඒතර මේක නම් භාග සංඛ්‍යාවක් නේ. හැබැයි 5 කියන එක ඇත්තටම 22 බෙදීම 7ට සමාන නැහැ. 5 කියන එක ඇත්තටම 22 බෙදීම 7ට සමාන නැහැ. ඔයගොල්ලෝ මේ ඕලෙවල් කාලේ කරන්නේ ආසන්න වශයෙන් ඉලක්කමක් තමයි ගන්නෙ. ඇත්තටම මේ 5 කියන එක ආසන්න වශයෙන් තමයි කීයද? 22 බෙදීම 7ට සමාන වෙන්නේ. ඒතර මේ 5 කියලා කියන්නේ ඇත්තටම යම්කිසි වෘත්තයක පරිධිය මේ වෘත්තයක පරිධිය ගත්තොත් මේ වෘත්තයේ පරිධිය මේ විස්කම්භයෙන් බෙදුවම වෙන අගයක් තියෙනවා. හරි c බෙදීම d. අන්න ඒක තමයි අපි 5 කියලා ගන්න. ඒතර කිසිම වෘත්තයක පරිධිය විස්කම්භයෙන් බෙදුවම වෙන අගය හරියටම කියන්න බෑ. දස ඉලක්කම් මේ නතර නොවි ලිය වෙනවා. දැන් භාග සංඛ්‍යාවක් නම් දශම ඉලක්කම් ලිය වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි අන්ත දශම. ඒ කියන්නේ ලියලා ඉවර වෙන්න ඕනේ එක්ක. එහෙම නැත්නම් රටාවකට ලිය වෙන්න ඕනේ. ඒවට අපි කියන්නේ මොනවා කියලාද? සාමාවර්ත දශම. හරිනේ. භාග සංඛ්‍යාවක් වුණොත් ඒක දශම ඉලක්කම් ආකාර දෙකකට ලිය වෙනවා. එකක් ලියලා ඉවර වෙන දශම. ඒවට අපි කියන්නේ මොනවා කියලාද? අන්ත දශම. එහෙම නැත්නම් සාමාවර්ත දශම. ඒ කියන්නේ රටාවකට ලිය වෙන දශම. එහෙමත් නැති දශම ඉලක්කම් තමයි ඇත්තටම මේ අපරිමේය සංඛ්‍යා කුලකයට මම 5 කියන ඉලක්කමට ඒතොට එහෙම රටාවක් ඇත්තක් නැහැ. ඉවරෙකුත් නැතුව ලිය වෙනවා. හරිද? මේ 5 කියන ඉලක්කම. ඒතර ඕගොල්ලන්ට දීලා තියෙන්නේ වැරදි අගයක්. මේ හැබැයි මේක වැරදි කියලා කිව්වට අපි පාවිච්චි කරනවා මේ අගයම මේක හොයාගෙන තියෙන්නේ පයිතගරස්. ගණිතයේ පියාණන් පාදෝ මැතමැටික්ස් පයිතගරස් තමයි හොයාගෙන තියෙන්නේ. ඒතර ක්‍රිස්තු පූර්ව 500 විතර තමයි මේක හොයාගෙන තියෙන්නේ. හැබැයි ඒ දවස්වල එයා ඒකට 5 කියන අගය දීලා නැහැ. හරි ආසන්න වශයෙන් 22 බෙදීම 7යි කියලා හොයාගෙන තියෙන ඊට පස්සේ ඉරුල තමයි ගොඩාක් 1700 ගණන් වල වගේ මට මතක හැටියට හොයාගෙන තියෙනවා මේ කියන්නේ මේ අංකණයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා මේ 5 කියන්නේ. මේ 5 කියන එක ගොඩක් තැන් වල එනවා. මම පස්සෙත් මේක කෝණ ගැන කතා කරනකොට අපි කතා කරනවා. හරි මේ 5 කියන එක. ඊළඟට තව ඉලක්කමක් තියෙනවා ඒ වගේම එකක් e කියන. හරි e කියලා ඉලක්කමක්. හරි අපි ඒක කියන ඝාතීය සංඛ්‍යාව exponential value එක කියලා. ඒකත් ආසන්න වශයෙන් 2.71 එකක් විතර වෙනවා. මේක ආසන්න වශයෙන් 22 බෙදීම 7යි කියලා කියන්නේ ආසන්න වශයෙන් 3.41 එකක් විතර වෙනවා. හැබැයි ඒක හරියටම අගේ නෙමෙයි. හරිනේ? පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ මේ මූල සංඛ්‍යා භාග ඉලක්කම් විදිහට ලියන්න බෑනේ. එතකොට මූල සංඛ්‍යා දශම ඉලක්කම් ලියලා ඉවර වෙන්නෙත් නැහැ. පැහැදිලිද? හරි. එතකොට මේ සංඛ්‍යා p, q නිකිල වන p බෙදීම q ආකාරයට දැක්විය නොහැක.
හරි දැක්විය නොහැක. හරි අපි උදාහරණයක් විදිහට දාලා ඉස්සෙල්ලා මේක ලියාගමු බලන්න චුට්ටක්. උදාහරණයක් විදිහට දාලා මේක මූල 2 මූල 3 ඍණ මූල 2 පයි p සංඛ්‍යා p බෙදීම q නිකිලවන p ගමා q නිකිලවන p බෙදීම q ආකාරයට දැක්විය නොහැක කියලා. දැක්විය නොහැක. දැක්විය නොහැක. p බෙදීම q ආකාරයට දැක්විය නොහැක. හරි ඊට යටින් ආයි තරුවක් දාලා මම මේ කියන එක ලියා ගන්න. ඊට යටින් තරුවක් දාලා ලියා ගන්න මෙහෙම. තවද අපරිමේය සංඛ්‍යා अंत दशम हो तवद अपरिमेय संख्या अंत दशम हरिने अपरिमेय संख्या अंत दशम हो सामावर्त दशम දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාවර්ත දශම කියන්නේ මොනවද කියලා. පුනරාවර්තන වෙනවා රටාවකට. ඒ වගේ ඒවට තමයි සාමාවර්ත දශම කියලා කියන්නේ. තවද අපරිමේය සංඛ්‍යා अंत दशम हो सामावर्त दशम लेस දැක්විය නොහැක. सामावर्त दशम लेस දැක්විය නොහැක. හරි ඊට පස්සේ ආයෙ ලියා ගන්න අපරිමේය සංඛ්‍යා පුනරාවර්තනයේ නොවන අනන්ත දශම ලෙස තවද අපරිමේය සංඛ්‍යා පුනරාවර්තනයේ නොවන අනන්ත දශම ලෙස තවද අපරිමේය සංඛ්‍යා පුනරාවර්තනයේ නොවන අනන්ත දශම ලෙස දැක්වේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දාගන්න මෙන්න මේක. මූල 2 සමානයි 1.4 3යි 5යි මේක අනන්ත දශමයක්. ඒක රටාවකුත් නැහැ. හරි මේ අපරිමේය සංඛ්‍යාවකි. හරි මේක ලියා ගන්න. හරි එතකොට මේ අපරිමේය සංඛ්‍යාවේ ගති ලක්ෂණය තමයි මොකක්ද? ඒක දශම ඉලක්කම් වලින් ලියලා ඉවර කරන්නත් බෑ. කිසිම රටාවකුත් නැහැ. හරි දශම ඉලක්කම් වලින් ලියලා ඉවර කරන්නත් බෑ. කිසිම රටාවකුත් නැහැ. 4 1 2 3 5 ඔය විදිහට යනවා. හරි දශම ඉලක්කම් වලින් ලියලා ඉවර කරන්නත් බෑ. කිසිම රටාවකුත් නැහැ. හරි අපරිමේය සංඛ්‍යා හරි. දැන් ඔන්න හරි. එතකොට දැන් ඔන්න මම කතා කරා මොනවද? අපරිමේය සංඛ්‍යා ගැන. එතකොට අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න බැරි සංඛ්‍යාවලට අපි කියනවා මොනවද? අපරිමේය සංඛ්‍යා කියලා.
අපරිමේය සංඛ්‍යා දශම ඉලක්කම් වලින් ලියන්න ගියොත් ඒක මොකද වෙන්නේ? පුනරාවර්ත වෙනවනේ. ඒ කියන්නේ කිසිම රටාවකට නැති දශම ඉලක්කම් අනන්ත ප්‍රමාණයක් ලියවෙන එකක් බවට පත් වෙනවා. අපි දශම ඉලක්කමකින් ලියන්න ගියොත්. පැහැදිලි නේද? හරි. දැන් ඊළඟට අපිට තියෙන කතන්දරය තමයි මෙන්න මේක. අපි පාවිච්චි කරන දැන් මේ අපරිමේය සංඛ්‍යාවල තියෙන අපරිමේය සංඛ්‍යා ගැනමයි මම මේ කියන්න යන්නේ. අපරිමේය සංඛ්‍යාවල තියෙන විශේෂම වර්ගයක් තමයි කරණි කියන જાතිය. ඒ කියන්නේ කරණි කියන්නේ මොනවද? මේ මූල ඒවා. හරි. ඒත් මේ කරණි ගැන අපි දැනගෙන ඉන්න ඕනි. එතකොට මම දාගන්නවා පොඩි අනුමාතෘකාවක් මොකක් කියලාද? කරණි කියලා. කරණි. හරි. අපි දාගමු මාතෘකාවක් කරණි කියලා. කරණි. කරණි. හරි. එයාට මෙහෙම ලියා ගන්න. කරණි කියන මාතෘකාව ඇත්තේ මෙහෙම ලියා ගන්න. simple a anu simple a anu පරිමේය සංඛ්‍යාවක්ද simple a anu පරිමේය සංඛ්‍යාවක්ද simple a anu පරිමේය සංඛ්‍යාවක්ද simple n යනු ධන නිකිලයක්ද වන විට simple a යනු පරිමේය සංඛ්‍යාවක්ද simple n යනු ධන නිකිලයක්ද වන විට simple n යනු ධන නිකිලයක්ද වන විට මෙන්න මෙහෙම ලියන්න a වල n වෙනි මූලය මේක අපි අංකණය කරන්නේ a වල n වෙනි මූලය කියලා හරිනේ a වල n වෙනි මූලය හරි a වල n වෙනි මූලය යන්න ඒ මේක ලියලා ලියන්න ඒ වල n වෙනි මූලය යන්න කරණියක් ලෙස හඳුන්වනු ලැබේ. කරණියක් ලෙස හඳුන්වනු ලැබේ. කරණියක් ලෙස හඳුන්වනු ලැබේ. කරණියක් ලෙස හඳුන්වනු ලැබේ. ඊට පස්සේ ආයෙ ලියන්න කරණියක් ලෙස හඳුන්වනු ලැබේ කියලා ලියලා ආයෙ ලියන්න. එනම් එතරම් ලියන්න හරි එහෙමම ලියන්න යන්න කරණියක් ලෙස හඳුන්වනු ලැබේ එනම් මම මෙන්න මේ ලියන ටික ලියන්න මූල 2 මූල 3 3යි මූල 8 හරි මූල 2 මූල 3 කමා 3යි මූල 8 වැනි 3යි මූල 8 වැනි නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් නැති 3යි මූල 8 වැනි නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් නැති නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් නැති අපරිමේය සංඛ්‍යා 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 කරණි යනුවෙන් හඳුන්වනු ලැබේ. නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් නැති අපරිමේය සංඛ්‍යා කරණි යනුවෙන් හඳුන්වනු ලැබේ. කරණි යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒක ඇති උදාහරණයක් කියලා දාන්න. ඒක හැම මූලයම කරණි වෙන්නේ නැහැ හැබැයි ඈ. උදාහරණයක් කියලා දාන්න. මූල 9 කරණියක් නොවේ. මේක කරණියක් නෙවෙයි. ඇයි ඒ? කෙසේද මේ 33 අනිත් දැන් මේ බලන්නකො එක එක අංකන අපි මෙතනදී පුරුදු වෙනවා. මේ 33 අනිත් පැත්තට ලියනවා නෙමෙයි. දැන් ඔයාලා දන්නවා මේ පැත්තට 33 ලියන එකේ තේරුම මොකක්ද කියලා. මොකක්ද මේ පැත්තට 33 ලියන එකේ තේරුම? එම නිසා කියන්නේ. එම නිසා. හරිනේ? සද්ද කියලානේ අපි කියන්නේ. පැහැදිලිද? හරි. නෑ therefore එම නිසා. හරිනේ? මෙන්න මේක මේ 33 අනිත් පැත්තට ලිව්වොත් හරිනේ මේ 33 අනිත් පැත්තට ලිව්වොත් ඒකේ තේරුම කෙසේ දෙයක් කියන එක. හරිනේ? ඒකේ තේරුම මොකද්ද? කෙසේ දෙයක්. හරි? දැන් මේකේ තේරුම එම නිසා. හරිනේ? දෙයක්. මේකේ තේරුම සද්දයි. කෙසේ දෙයක්. හරිනේ? කෙසේ දෙයක් මූල 9 සමාන වෙනවනේ 3ට. හරි? මූල 9 සමාන වෙන 3ට. මූල 9 කියන්නේ කරණියක් නොවේ. පැහැදිලි නේද? ඒක උත්තරයක් තියෙනවා. ඒතර නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් නැති මූල ගණන් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? කරණි කියලා. හරි. ඒතර මේ උදාහරණෙ චුට්ටක් ලියා ගන්නකො බලන්න.
මේ උදාහරණය සිද්ධිය පොඩ. උදාහරණේ මූල 9 කරණයක් නොවේ. කෙසේ දෙයක් මූල 9 සමානයි 3 බැවින්. ඊළඟට කරණි වර්ග දෙකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්නම් ඔයගලන්ට. මේ ඕලෙවල් කාලේත් ඔයගොල්ලෝ දන්න දේවල් ටික. මම කරණි වර්ග දෙකක් තියෙන එක චුට්ටක් ලියාගමු අපි. එකක් තමයි මෙන්න මේක. මිශ්‍ර කරණි. මිශ්‍ර කරණි. හරිනේ මිශ්‍ර කරණි. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට. මුල 20. මේක මිශ්‍ර කරණියක්. මොකද මේක ලියන්න පුළුවන් 4 වරක් 5 කියලා. හතරට වර්ගමූලයක් තියෙනවා. මේ 2යිනේ. 2යි මූල 5යි. එතන මේ වගේ ඉලක්කමකුයි මූලකුයි දෙකක් තියෙන ඒවට අපි කියනවා මොනවා කියලාද? මිශ්‍ර කරණි කියලා. පැහැදිලිද? ඒවට කියන්නේ මිශ්‍ර කරණි. ඊළඟ තව කරණි වර්ගයක් අපි කතා කරනවා සංයුක්ත කරණි. හරිනේ? සංයුක්ත කරණි. එතන උදාහරණයක් විදිහට මූල 2 ධන 1. එතන මේක සංයුක්ත කරණි. එතන මූල කෑල්ලකුත් තියෙනවා ඉලක්කමකුත් තියෙනවා. එතන මේක සම්පූර්ණයෙන්ම තමයි අපි කියවන්නේ. මූල 2 ධන 1. ඒක සංයුක්ත කරණියක්. එතන මූල 8 ධන මූල 2. මේ වගේ ඒවා එකතුවක් විදිහට තියෙන ඒවා සංයුක්ත කරණි. ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා. මම ඒකත් මෙතනම ලියනවා. කරණි සඳහා ගති ලක්ෂණ අංක 1 යම්කිසි කරණි දෙකක වැඩි කිරීමක් තිබුණොත් මේක තනි එකක් ඇතුලේ ලියන්න පුළුවන්. එන වර්ගමූල දෙකක් කියලා හිතන්නකෝ. අපි දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ වර්ගමූලනේ. ඒතර වර්ගමූල දෙකක වැඩි කිරීමක් තිබ්බොත් ඒක තනි වර්ගමූලයක් ඇතුලේ ලියන්න පුළුවන්. හරි. දෙක වර්ගමූල දෙකක බෙදීමක් තිබුණොත් ඒක තනි වර්ගමූලයක් ඇතුලේ බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. හරිද? වර්ගමූල දෙකක බෙදීමක් තිබ්බොත් ඒක තනි වර්ගමූලයක් ඇතුලේ බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. හැබැයි මේවා වැරදි. වර්ගමූල දෙකක එකතුවක් තිබ්බොත් ඒක තනි වර්ගමූලයක් ඇතුලේ ලියන්න බෑ. මේක වැරදි. අඩු කිරීමක් තිබ්බත් එහෙමයි. හරිද? මේවා කරන්න බෑ. හරිද? ඒවා වැරදි. හරිද? ඒතර මොනවද කරන්න පුළුවන් දෙක? වැඩි කිරීමක් විදිහට තිබ්බොත් වෙනම ලියන්න. ඒක අනිත් පැත්තට පුළුවන්. වැඩි කිරීමක් තිබ්බොත් වෙනම ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. තනි බෙදීමක් විදිහට තිබ්බොත් ඒක වෙනම කරණි දෙකක බෙදීමක් විදිහට ලියන්නත් පුළුවන්. පැහැදිලිද? හැබැයි වර්ගමූලයක ඇතුළේ ඉලක්කම් දෙක එකතුවක් තිබ්බොත් ඒක වෙනම වර්ගමූල දෙකක් විදිහට ලියන්න බෑ. හරිනේ? එකතුවක් තිබ්බොත් දෙපැත්තටම බෑ. හරිනේ? එකතුවක් තිබ්බොත් ඒක වෙනම එකතුවක් විදිහට ලියන්නත් බෑ. අඩු කිරීමක් තිබ්බොත් ඒක වෙනම අඩු කිරීමක් විදිහට ලියන්නත් බෑ. පැහැදිලි නේද? අපිට කරන්න පුළුවන් වැඩි කිරීමක් තිබ්බොත් තනි එකක් ඇතුළේ ලියන්න පුළුවන්. බෙදීමක් තිබ්බොත් තනි එකක් ඇතුළේ ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි මේ ටික චුට්ටක් ලියගමු.
හරි නේද? හරි. හරි. දැන් ඔය මම කතා කරේ අපරිමේය සංඛ්‍යා ගැන. හරි. ඒතර අපරිමේය සංඛ්‍යාවල විශේෂ සංඛ්‍යා වර්ගයක් තමයි මේ කරණි කියන්නේ. ඒතර කරණි ගැන කතා කරා. හරි නේද? දැන් ඊළඟට ඕගොල්ලන්ට මම කතා කරන්නේ මේ සංඛ්‍යා ඔක්කොගේම එකතුවක් ගැන. හරිද? මම සංඛ්‍යා කුලක කීපයක් ඕගොල්ලන්ට කතා කරා. ඒ සියලුම සංඛ්‍යා කුලක දැන් එකට එකතු කරන්නයි හදන්නේ. ඒතර අපි මේ සියලුම සංඛ්‍යා කුලක එකට එකතු කරන කුලකයට අපි කියනවා මොකක් කියලාද? තාත්වික සංඛ්‍යා කුලකය කියලා. real numbers කියලා අපි කියනවා. තාත්වික සංඛ්‍යා කුලකය. හරි. තාත්වික සංඛ්‍යා කුලකයේ විතරක් නෙමෙයි තව සංකීර්ණ සංඛ්‍යා කියලා කුලකයකුත් තියෙනවා. හරි. ඒතර දැන් මේකේ උප කුලකයක් තමයි මේක. අපි සංකීර්ණ සංඛ්‍යා ගැන ගොඩක් පස්සේ කතා කරන්නේ. ඒතර අපි දැන් කතා කරන්න යන්නේ ඒතර අපේ මේ කම්බයිනර්ස් වල සම්පූර්ණයෙන්ම වගේ අපි කතා කරන්නේ මේ තාත්වික සංඛ්‍යා එක්ක. හරි නේද? හරි. අපි මාතෘකාව දාගමු. තාත්වික සංඛ්‍යා කුලකය කියන තාත්වික සංඛ්‍යා කුලකය. තාත්වික සංඛ්‍යා කුලකය. හරි තාත්වික සංඛ්‍යා කුලකය. එයාලා මෙහෙම ලියා ගන්න. එයාලා ලියා ගන්න මෙහෙම. මේ විදිහට ලියා ගන්න. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකය. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකය. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකය. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකය තාත්වික සංඛ්‍යා කුලකය නම් වේ. සියලුම පරිමේය සහ අපරිමේය සංඛ්‍යා වලින් සමන්විත කුලකය තාත්වික සංඛ්‍යා කුලකය නම් වේ. තාත්වික සංඛ්‍යා කුලකය නම් වේ. මෙය මම ලියන අකුර ලියන්න. මෙය R ලියලා මෙන්න මේ විදිහට. මෙතන ඉරි කැලක් ගන්න. හරි. R ලියලා මේ පැත්තට ඉරි කැලක් ගන්න. හරි. මේ මගින් හරි මේ R මගින් R නෙමෙයි මේකේ මේ පැත්තට ඉරි කැලක් තියෙන්නේ. R මගින් අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. R මගින් අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. අංකණය කරනු ලැබේ. හරි. එතකොට දැන් මොන අපි අන්තිම තැනට ආවා. හරි මේ සංඛ්‍යා පාඩමේ. අපි දැන් හැබැයි මම සංඛ්‍යා පාඩමේ අන්තිම තැනට ආවේ ගොඩාක් දේවල් කතා කරගෙන. නේද? ඔයගොල්ලෝ දැක්කා. හරි. අපි නිකම්ම ඔහේ ආවේ නෑ. ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියන්නේ මොකක්ද කියලා කතා කරන්නේ. නිකිල කුලකය කියන්නේ මොකක්ද? පරිමේය සංඛ්‍යා එක එක ඒවා කතා කරනකොට ඒ වැඩි පිට ගති ලක්ෂණ. ඒතර විශේෂයෙන්ම පරිමේය සංඛ්‍යා කුලකයේ දශම ඉලක්කම් භාග සංඛ්‍යා බවට පරිවර්තනයේ අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? ඒතකොට ඒ වගේ දේවල් කතා කරගෙන තමයි ආවේ. හරි නිකම්ම තාත්වික සංඛ්‍යා කුලකයේ මෙන්න මේවට බෙදෙනවා. ඒක නිසා මේක වෙනවා කියලා අපි කිව්වේ නෑ. හරි. ඒතර ඒක තමයි මේ පාඩමක තියෙන අන්තර්ගතය. හරි නේද? හරි. දැන් එතකොට තාත්වික සංඛ්‍යා කුලකයක් මෙහෙම තියෙනවා. හරි මේක තමයි ලොකුම කුලකය. මේ තාත්වික සංඛ්‍යා කුලකයේ ඇතුලේ තියෙනවා තව කුලකයක්. ඒක පරිමේය සංඛ්‍යා කුලකය. එතකොට මේ පරිමේය සංඛ්‍යා කුලකය ඉවත් කරගත්තාම මේ ඉතුරු වෙන ටික තියෙනවනේ. මේ ඉතුරු වෙන ටික මොනවා වෙනවද? අපරිමේය සංඛ්‍යා කුලකය වෙනවනේ. මේ ඉතුරු වෙන ටික මෙන්න මේ ටික. මෙන්න මේ ටික මේ තියෙන තාත්වික මේ තියෙන ලොකුම එක තාත්වික සංඛ්‍යා කුලකය. ඒකෙන් මම මොකක් කරාමද? පරිමේය සංඛ්‍යා ටික අයින් කරගත්තාම තව ටිකක් ඉතුරු වෙනවා. නේ? ඒ ටික කවුද? අපරිමේය සංඛ්‍යා. ඊළඟට මේ පරිමේය සංඛ්‍යා කුලකයට ඇතුළෙන් මට පුළුවන් නිකිල කුලකය ඉවත් කරගන්න. නේ? පරිමේය සංඛ්‍යා කියන්නේ සියලුම භාග සංඛ්‍යා. ඒකේ නිකිල ටික විතරක් අයින් කරගන්න පුළුවන් මට. හරි පූර්ණ සංඛ්‍යා ටික. ඒතර ඒවත් පරිමේය සංඛ්‍යා තමයි. නේ? දැන් අපි දන්නවා පරිමේය සංඛ්‍යාව මෙහෙම ලියන්නත් පුළුවන්. දෙක බෙදීම එකක් පරිමේය සංඛ්‍යා. හැබැයි ඒක දෙක. right? ඒ කියන්නේ මේ පරිමේය සංඛ්‍යා කුලකයේ ඇතුලේ නිකිල ටිකක් තියෙනවා. ඒතර මම නිකිල ටික අයින් කරගත්තාම ඉතුරු වෙන්නේ මේ ඇතුලේ ඉතුරු වෙන්නේ භාග සංඛ්‍යාට. ඒතර ඒකට මට අංකණයක් නැහැ. ඒතර භාග සංඛ්‍යා ටික තමයි ඉතුරු වෙන්නේ. හරිද? ඒතර මේ තියෙන නිකිල කුලකේ දැන් පූර්ණ සංඛ්‍යා තියෙන්නේ.
ඒකෙන් ඕන නම් මට පුළුවන් මොකද්ද? බිඳුවද ඇතුළත් ධන පූර්ණ සංඛ්‍යාවක ඉන්න. ඒක මොකද්ද? ප්‍රකෘති සංඛ්‍යා කුලකය. හරි නේද? ප්‍රකෘති සංඛ්‍යා කුලකය. මම ආයෙත් පැහැදිලි කරන්නම්. මේ බලන්න. මේ බලන්න. මුලින්ම ලොකුම සිතේ තාර්කික සංඛ්‍යා කුලකය. හරිනේ? ඒක ඇතුලේ තියෙනවා මොකක්ද? පරිමේය සංඛ්‍යා කුලකය. ඒතර පරිමේය සංඛ්‍යා කුලකය එනකොට මේ අපරිමේය සංඛ්‍යා කුලකයත් ඒක ඉතුරු වෙන ටික මම ඒක අංකණය කරා. හරිනේ? පරිමේය සංඛ්‍යා කුලකය ඇතුලේ තියෙනවා මොකද්ද? නිකිල කුලකය. හරිනේ? ඒ කියන්නේ පරිමේය සංඛ්‍යා කියන්නේ ඕනිම බෙදීමක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාවක්. ඒතර පූර්ණ සංඛ්‍යා ටිකත් ඒකට වැටෙනවා. ඒතර පූර්ණ සංඛ්‍යා ටික තියෙන ඒතර පරිමේය සංඛ්‍යා කුලක ඇතුලේ නේ. ඒක ඇතුලේ තමයි ධන පූර්ණ සංඛ්‍යා ටික තියෙන්නේ. ඒක තමයි කවුරු කියලා අපි ගන්නෙ. නිකිල කුලකය කියලා ගන්න. එතකොට දැන් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඔයගොල්ලෝ උපකුලකාංකනේ ඔයගොල්ලෝ කාලේ දන්නවනේ. ඔයගොල්ලෝ කාලේ දන්නවා උපකුලකාංකනේ. මේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය ආයි උපකුලකයක් වෙනවද? නිකිල කුලකේ උපකුලකයක් වෙනවා. හරිද? අයි ප්‍රකෘති සංඛ්‍යා කුලකේ තියෙන නිකිල කුලකය ඇතුලේ යන්න. නිකිල කුලකය පරිමේය සංඛ්‍යා කුලකේ උපකුලකයක් වෙනවා. අයි නිකිල කුලකේ තියෙන පරිමේය සංඛ්‍යා කුලකය ඇතුලේ යන්න. දැක්කද? පරිමේය සංඛ්‍යා කුලකය තාත්වික සංඛ්‍යා කුලකේ උපකුලකයක් වෙනවා. අයි පරිමේය සංඛ්‍යා කුලකේ තාත්වික සංඛ්‍යා කුලකේ උපකුලකයක් වෙනවා. හරි නේද? ඔයදී ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ සංඛ්‍යා කුලක වෙන්කොට දක්වන්න. නේද? මේ සංඛ්‍යා කුලක වෙන් කරලා දක්වන්න පුළුවන් ඔය ආකාරයට. මුලින්ම තාත්වික සංඛ්‍යා කුලකය, ඒක ඇතුලේ පරිමේය සංඛ්‍යා කුලකය, ඒක ඇතුලේ නිකිල කුලකය, ඒක ඇතුලේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියලා. පැහැදිලි නේද? හරි. අපිට යන මේක ඇඳගමු එහෙනම්.
නේද? හරි. ඊළඟට දැන් මේ තාත්වික සංඛ්‍යා ගැන කතා කරනකොට තව වැදගත් කතාවක් තියෙනවා. ඒක තමයි තාත්වික සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය කියන එකක් තියෙනවා. තාත්වික සංඛ්‍යා රේඛාව කියලා ඔයගොල්ලෝ දන්නවා ඕලෙව කාලේ ඉඳන්. අන්න ඒක අඳින්නේ කොහොමද කියලා මම මේ පොඩ්ඩක් ඔයගලන්ට විස්තරයක් දෙන්න හදනවා. තාත්වික සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය. අපි දාගමු මාතෘකාව තාත්වික සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය කියන්නේ. තාත්වික සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය. තාත්වික සංඛ්‍යාවක ජ්‍යාමිතික නිරූපණය. හරි හරි. එයාට මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න. එයාට මෙහෙම ලියා ගන්න පොඩ්ඩක්. මෙහෙම ලියා ගන්න. චුට්ටක් අපිට ලියා ගන්න තියෙන එකේ මෙන්න මෙහෙම. සරල රේඛාවක් ඇඳ ලියා ගන්න. මම මේ කියන එක ලියා ගන්න. සරල රේඛාවක් ඇඳ. සරල රේඛාවක් ඇඳ. සරල රේඛාවක් ඇඳ. ඒ සමාන කොටස් වලට බෙදමු. සරල රේඛාවක් ඇඳ. ඒ සමාන කොටස් වලට බෙදමු. සරල රේඛාවක් ඇඳ. එය සමාන කොටස් වලට බෙදමු. සමාන කොටස් වලට බෙදමු. එම රේඛාව මත වූ එක් ලක්ෂයක් එම රේඛාව මත වූ එක් ලක්ෂයක් එම රේඛාව මත වූ එක් ලක්ෂයක් ආරම්භක ලක්ෂය ලෙසගෙන එම රේඛාව මත වූ එක් ලක්ෂයක් ආරම්භක ලක්ෂය ලෙසගෙන එයට ශූන්‍ය නම් සංඛ්‍යාව දෙමු. එම රේඛාව මත වූ එක් ලක්ෂයක් ආරම්භක ලක්ෂය ලෙසගෙන එයට ශූන්‍ය නම් සංඛ්‍යාව දෙමු. ශූන්‍ය නම් සංඛ්‍යාව දෙමු. ශූන්‍ය නම් සංඛ්‍යාව දෙමු. ශූන්‍ය නම් සංඛ්‍යාව දෙමු. ශූන්‍යයේ සිට දකුණු පැත්තට ඇති සංඛ්‍යා. ශූන්‍යයේ සිට දකුණු පැත්තට ඇති සංඛ්‍යා. දකුණු පැත්තට ඇති සංඛ්‍යා. මෙහෙම ලියන්න. ශූන්‍යයේ සිට දකුණු පැත්තට ඇති සංඛ්‍යා 1, 2, 3 තිත්තිකක්. 1, 2, 3 තිත්තිකක්. ආදී වශයෙන්ද 1, 2, 3 තිත්තිකක් ආදී වශයෙන්ද වම් පැත්තට ඇති සංඛ්‍යා ඍණ 1, ඍණ 2, ඍණ 3 තිත්තිකක් ආදී වශයෙන්ද වම් පැත්තට ඇති සංඛ්‍යා ඍණ 1, ඍණ 2, ඍණ 3 තිත්තික ආදී වශයෙන්ද නම් කරමු. හරි. එහෙම ලියලා මම මේ අඳින රූප පොඩ්ඩක් ඇඳගන්න. මොකද අපි ගන්නවා රේඛාවක්. මොකක් හරි රේඛාවක්. මේ රේඛාවේ හරි මැද අපිට ගන්නවා බිඳුව. හරිද? ඊට පස්සේ මේක සමාන කොටස් වලට වෙන් කර ගන්නවා. එක කොහොම. මේ පැත්තට එහෙමයි. මේක සමාන කොටස් වලට වෙන් කර ගන්නවා. ඒතර 1, 2, 3 ඔහොම. මේ පැත්තට දානවා ඍණ 1, ඍණ 2, ඍණ 3 ඔය විදිහට. ඊට මේ කෙරවල කියන්නේ මේක ඊතලයක් දාලා මේ පැත්තට දානවා අනන්තය. මේ පැත්තට දානවා ඍණ අනන්තය. හරිද? මේ අනන්තය හැබැයි මෙහෙම ලියන්න එපා. කොහොම නෑ අනන්ත. හරි අනන්ත කියන්නේ මේ සම්බන්ධ වෙලා තියෙන ඔය විදිහට. ඔය විදිහට තමයි අනන්ත තියෙන්නේ. පැහැදිලි ඒක නිසා අර විදිහට ලියන්න එපා. හරි. ඔන්න ඔය විදිහට අපි ඇඳගමු ඉස්සෙල්ලා.
මේක ඇඳගමු ඉස්සෙල්ලාම. හරි. හරි නේද? අඳගත්ත නේද? හරි. ඒක යටින් ආයි මෙහිම වාක්‍යයකුත් දාගන්න. මම මේ කියන වාක්‍යය දාගන්න යටින්. හරි. මෙහෙම දාගන්න. නිකිල නොවු පරිමේය සංඛ්‍යාද නිකිල නොවු පරිමේය සංඛ්‍යාද නිකිල නොවු පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද නිකිල නොවු පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද නිකිල නොවු පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද මෙම රේඛාව මත අතරමැදි ලක්ෂ වලින් නිරූපණය වේ. නිකිල නොවු පරිමේය සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යාද මෙම රේඛාව මත අතරමැදි ලක්ෂ වලින් නිරූපණය වේ. හරි. මම කීපයක් ඔයගොල්ලන්ට ලකුණු කරලා පෙන්නන්න. දැන් මේ හරි පැත්ත තමයි භාගය තියෙන්නේ. මෙතන තමයි භාගය නිරූපණය කරන්නේ. ඒ වගේම මෙන්න මේ හරිය තමයි තියෙන්නේ මූල දෙක. හැබැයි හරියටම ලක්ෂයක් තියෙනවා ඈ. මේ හැම ඉලක්කයකටම හරියටම ලක්ෂයක් තියෙනවා මූල දෙක. තව ඒ හරියම තමයි තියෙන්නේ මූල 3. ඒ කියන්නේ මූල දෙක කියන්නේ ආසන්න වශයෙන් 1.4යි 1.4යි. මූල 3 කියන්නේ ආසන්න වශයෙන් 1.7. මේ ඔයගොල්ලෝ දන්නවා. ඕලෙවල් කාලේ ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. 1.7යි 3යි දෙකක් වෙනවා නේ. එතකොට ඒවා ඔක්කොම 1යි 2යි අතර තියෙන. ඒතර මේ හරිය තමයි මූල 2 තියෙන්නේ. මේ හරිය තමයි මූල 3 තියෙන්නේ. හරි. හැබැයි ඒකට නිශ්චිත ලක්ෂයක් තියෙනවා. අපි කියන එකට එක අනුරූපතාවය තියෙනවා කියලා. අපි අර මුලින්ම සංඛ්‍යා පාඩමේ පටන් ගන්නකොටම කතා කරේ එකට එක අනුරූපතාවය කියන එක. ඒතර එකට එක අනුරූපතාවය තියෙනවා. ඒ කියන්නේ හැම ඉලක්කමක්ම වෙනුවෙන් ලක්ෂයක් තියෙනවා. හැම ලක්ෂයකින්ම ඉලක්කමක් නිරූපණය කරනවා. පැහැදිලිද? හරි. හැම ඉලක්කමක් වෙනුවෙන් මේ සංඛ්‍යා රේඛාව මත ලක්ෂයක් තියෙනවා. ඒ වගේම හැම ලක්ෂයකින්ම ඉලක්කමක් නිරූපණය කරනවා. පැහැදිලි නේද? හරි. අපි ඒ රූපෙම මෙන්න මේ ඉලක්කම් තුනක් ලකුණු කරගමු බලන්න. භාගේ මූල 2 මූල 3 හරිද? දැන් ඔන්න මම ඔයගලන්ට මේ තාත්වික සංඛ්‍යා කුලකයකට පැහැදිලි කිරීමක් කළා. දැන් මම තව තාත්වික සංඛ්‍යා කුලකයේ බෙදෙන එක ක්‍රමයක් පැහැදිලි කරා. මම තව පොඩි ක්‍රමයක් ඔයගලන්ට පැහැදිලි කරනවා මේ තාත්වික සංඛ්‍යා කුලකයේම තවත් ක්‍රමයකට බෙදලා පෙන්නනවා. හරි. මෙන්න මෙහෙම. තාත්වික සංඛ්‍යාව තමයි තාත්වික සංඛ්‍යා. මේක ඉස්සෙල්ලාම කොටස් දෙකක්. එකක් තමයි පරිමේය සංඛ්‍යා. අනිත් එක තමයි අපරිමේය සංඛ්‍යා කියලා.
දැන් මේ අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ පුනරාවර්තනය නොවන අනන්ත දශමනේ. නැත්නම් අපරිමිත දශම. ඒතර මම මේක ලියන්නම් අපරිමිත දශම. ඒක කතාවක් නෑ එච්චර තමයි. අපරිමිත දශම. හරිනේ. ඒ කියන්නේ දශම ඉලක්කම් අනන්ත ප්‍රමාණයක් ලියවෙනවා දශම ඉලක්කම් වලින් ලියන්න ගියොත් මේක. පරිමේය සංඛ්‍යා ආයි කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද ඒවා? එකක් තමයි අන්ත දශම. හරිනේ. අනිත් එක තමයි නැත්නම් මෙහෙම ගන්න. පරිමේය සංඛ්‍යා අපි මෙහෙම ගමු. පරිමේය සංඛ්‍යා කොටස් දෙකකට බෙදෙනවා මෙහෙම. එකක් තමයි නිකිල. අනිත් එක තමයි භාග. හරිනේ. පරිමේය සංඛ්‍යා ඇතුලේ තමයි නිකිලක් තියෙන්නේ. හරිනේ. භාග තියෙන්නේ පරිමේය සංඛ්‍යා වලක ඇතුලේ. හරිනේ. එහෙම බෙදන්න පුළුවන්. හරිනේ. පරිමේය සංඛ්‍යා කුලකේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් නිකිල අනිත් එක භාග විදියට. හරිනේ. ඊළඟට භාග බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ මොනවාද? අන්ත දශම එකක් අනිත් එක මොකද්ද? සාමාවර්ත දශම. එකක් අන්ත දශම ඒ කියන්නේ දශම ඉලක්කම් ලියලා ඉවර වෙන එක අනිත් එක සාමාවර්ත දශමත් භාග තමයි. සාමාවර්ත දශමත් භාග. ඔන්න මම වෙනත් ක්‍රමයකට තාත්වික සංඛ්‍යා කුලකේ ඔයගලන්ට බෙදලා පෙන්නනවා. හරියට මොකද්ද ක්‍රමය? තාත්වික සංඛ්‍යා කුලකේ තියෙනවා එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් පරිමේය සංඛ්‍යා අනිත් එක අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ කොහොමද? දශම ඉලක්කම් ඉවරයක් නැතුව ලියන සංඛ්‍යා. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න බැරි ඒවා. හරිනේ? පරිමේය සංඛ්‍යාවක් විදිහට ලියන්න බැරි ඒවා අපරිමිත දශම. ඊළඟට පරිමේය සංඛ්‍යා කුලකේ කොටස් දෙකකට බෙදෙන එකක් පූර්ණ සංඛ්‍යා අනිත් එක භාග සංඛ්‍යා විදිහට. භාග සංඛ්‍යා නැවත කොටස් දෙකකට බෙදෙනවා එකක් අන්ත දශම අනිත් එක සාමාවර්ත දශම විදියට. ඒතර මේ දෙකම භාග සංඛ්‍යා තමයි. මේ අන්ත දශම වලින් එන්නේ භාග සාමාවර්ත දශම වලින් එන්නේ භාග තමයි. පැහැදිලි නේද? අපි එකක් ලියනවා දැන් මෙතන යටි.
හරි නේද එහෙනම්? එතකොට දැන් ඔයගලන්ට කතන්දරේ මේකයි. දැන් අපි දැන් අද මම සංඛ්‍යා පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා. හරි එතකොට සංඛ්‍යා පාඩම දැන් අපි දවස් දෙකක් සාකච්ඡා කරා. ගිය සතියේ අපි දේවල් ටිකක් කතා කරා. දැන් මේවා හැමදේම ඔයගලන්ට කම්බයින් මැත්ස් වලට ඕන වෙන දේවල්. මේවා පොඩි දේවල් කියලා නොසලකා හරින්න බෑ ඔයගලන්ට. ඒ නිසා තමයි මම පිළිවෙලකට කරන්නේ සාමාන්‍යයෙන්. ඊළඟට අපි ලබන සතියේ කතා කරගන්න තියෙනවා මේ සංඛ්‍යා රේඛාව ගැන තව පොඩි දෙයක් කතා කරන්න තියෙනවා පන්ති ප්‍රාන්තර කියලා જાතියක් තියෙනවා. හරි සංඛ්‍යා රේඛාවක අංකන කීපයක් අපිට කතා කරගන්න තියෙනවා. එකක්. හරි ඊළඟට මම ලබන සතියේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට ශ්‍රිත පාඩම පටන් ගන්න ශ්‍රිත පාඩම අතිශය වැදගත් පාඩමක්. ශ්‍රිත පාඩම කෙටියෙන් කතා කරලා බහුපද ශ්‍රිත පාඩම තමයි පටන් ගන්න උවමනාව තියෙන්නේ. ඒතකොට ශ්‍රිත පාඩම කෙටියෙන් කතා කරලා අපි බහුපද ශ්‍රිත පාඩමට එනවා. ලබන සතිය වෙනකොට. හරි ලබන සතියේ එතකොට ආයෙ තියෙන ලබන සතියේ එතකොට අර මම ඔයගලන්ට කිව්වා තව මම එක දවසක් පාවිච්චි කරනවා මේ පන්ති කරන්න. එතකොට ඒක මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි ලබන සතිය වෙනකොට පැහැදිලි කරන්නම්. මට තාම මේ දවස්වල ටයිම් ටේබල් එක බැලන්ස් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ලබන සතිය වෙනකොට ඔයගලන්ට තියෙන වෙලාව කියනවා. ඒ කියන්නේ හැමදාම යන පන්තියක් තව තියෙනවා. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකක්. ඒ මෙඩිකල් යන කලින් පේපර් ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒකට අවශ්‍ය දේවල් ටික මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් අවශ්‍ය දේවල් ටික. හරි එතකොට දැන් ඔයගොල්ලෝ මේ ටික බලා ගන්න. මේක අතපසු වෙච්ච තැන් තියෙනවා නම් මම ඔය හැම ගෲප් එකකටම මේ වීඩියෝ එක දානවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවා හරි දෙයක් අතපසු වෙලා තියෙනවා. හරි එහෙනම් අපි අද Thank you, sir. Good night.